හරි රැඩ්ඩොල අපිට තියුණේ 2010 පේපර් එක අපි සාකච්ඡා කරා. ඒකේ අන්තිම ප්‍රශ්නය තමයි ඉතුරු වෙලා තිබුණේ 6 වෙනි එක. ඉතින් අපි ඒක බලමු. මොකද මේකට අදාළ තියරි edio.net ගැන තියරි පැත්ත පොඩ්ඩක් මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් 6 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙහෙම එකක්. ඉන්ටර්ෆේස් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒක අනුව හවු ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් මේක ඇත්තටම කරන් තියෙන්නේ මෙහෙම එකක්. මේ බලන්න මෙතන lecture name කියලා text box එකක් තියෙනවා. NIC ඒ කියන්නේ ID number එක දාන text box එකක්. sex male ද female ද තෝරන්න radio button දෙකක් තියෙනවා. ඒ වගේම status married single කියන එක එතනින් තෝරන්න list මෙතන list box එකක් තියෙනවා. ඉතින් මේකේ අපි දන්නේ නැහැ මෙන්න මේ arrow දෙකෙන් උඩට යදි තව මොනවා හරි තියෙනවද කියලා. අපි මේ දෙක විතරක් බලාගෙන කරමු වැඩේ. ඊට අමතරව age එක text box එකක් තියෙනවා type කරන්න. date of birth වලට තියෙන්නේ date picker එකක්, date time picker එකක් තියෙන්නේ. ඒ කියන්නේ අර මෙතන click කරාට පස්සේ calendar එක මතුවලා එතනින් date එක select කරන විදිහ එකක්. ඒ වගේම HND course වලට combo box එකක් තියෙනවා. ඒකතනින් අපි click කරලා main list එකෙන් course එක තෝරන්න ඕනේ. එතකොට කොහොම හරි මේකේ මේ බටන් දැන් අපි මේකේ මොනවා හරි පුරවලා add දුන්නාම database එකට add වෙන්න, delete කරාම delete වෙන්න. එහෙම first පළවෙනි record එකට යන්න, last අන්තිම record එකට, next කියන්නේ ඉන්න එකෙන් ඊළඟ එකට, previous කියන්නේ ඉන්න එකෙන් කලින් එකට, ඔය වගේ යන්න. search කරන්න, edit කරන්න, update, clear end ඔහොම තියෙනවා form එකට. මෙතනින් ඒ කියන්නේ මේ ඔක්කොම නෙමෙයි අහන්නේ. මෙතනින් කීපයක් මම මේකේ විස්තර කරන්නම් කොහොමද කරන්නේ කියන එක. එතකොට අපි මේකේ බලමු ඉතින් මේ තියෙන ෆෝම් එක database එකට කොහොමද කනෙක්ට් කරන්න ඕනේ කියන එක. ඉතින් අපි ඉස්සෙල්ලම මෙතන පළවෙනි කොටස බලමු. මේකේ තියෙන write the code segment for creating a database connection for above form with SQL Server database. එතකොට මෙන්න මේ connection එක ලියන්න තියෙන්නේ. connection එක හදන්න ඕන කරන code segment එක. එතකොට මෙතන දීලා තියෙනවා hint එකක්. data source එක දීලා තියෙනවා. ඒ වගේම ඒක database name එක initial catalog කියලා දීලා තියෙනවා. table name එක තියෙනවා. ඊට පස්සේ ඔය විදිහට lecturer TB කියලා තියෙන table name එක දීලා security true කියලා දීලා තියෙනවා. ඔන්නවා. ඉතින් ඔකත් එක්ක අපි කොහොමද මේ කනෙක්ෂන් එක හදන්නේ. ඉතින් කනෙක්ෂන් එක හදන්න මෙන්න මෙහෙම එකක් මම මුලින්ම ගන්නවා. SQL කනෙක්ෂන් එකක් ගන්න ඕන. එතකොට dim CNS new SQL connection. CN කියන්නේ මම දීපු නම කනෙක්ෂන් කියන එකට මේ නෝට් එකේ ගොඩක් එක්සැම්පල් වල දාලා තියෙන නමම තමයි ගත්තේ. CNS new SQL connection. හරි ඒක තමයි ලියන විදිය. මෙතෙන්ට නමක් ඕන එකක් දෙන්න පුළුවන්. එහෙනම් dim CNS new SQL connection. මෙන්න මේ වරහන් ඇතුලේ දාන කොටස් ටිකක් තියෙනවා double quotation ඇතුලේ data source සමානයි slate semicolon එකක් දෙන්න ඕන. මොකද data source එක slate කියලා මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ initial catalog සමානයි lecturer. initial catalog සමානයි lecturer කියලා මෙතන දීලා තියෙනවා. එතකොට මේකේ initial catalog කියන්නේ ඇත්තටම database කියලා දුන්නත් හරි. මෙතෙන්ට initial catalog කියන වචනේ වෙනුවට database සමානයි lecturer කියලා දෙන්නත් පුළුවන් අපිට. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ integrated security true. ඇයි මෙතන true කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන integrated security එක true කියලා අපි දානවා. මෙතෙන්ට ඕනනම් SSPI කියලා දාන්නත් පුළුවන් අපිට security එක. ඒ වගේම සාමාන්‍යයෙන් මේ SQL නේ. එතකොට අපි අර ඔලේ DB connection වලදී නම් මෙතන yes කියලා දානවා. එහෙම. දැන් කොහොම හරි ඔන්න ඔය connection එක හදා ගන්නවා CN කියලා. ඔය විස්තර වලින්. ඊළඟට අපි හදනවා මෙන්න මේ විදිහට data adapter එක. එතකොට dim DA කියලා මම දාගත්තු නම තියෙන්නේ. as new SQL data adapter. ඒ කියන්නේ මුලින්ම connection එක හදුව SQL connection වලින් මේ දීපු විස්තර ටික දාලා CN කියලා. ඊළඟට data adapter එක හදන්න ඕන dim DA as new SQL data adapter.
ඒකේ වරහන් ඇතුලේ දානවා SQL query එක මොකද්ද? select all from අපේ table එක. table name එක lecturer TB කියලා දීලා තියෙනවා. එහෙනම් select all from lecturer TB කමාවක් දාලා ආයි දෙන්න ඕන අපේ connection එක. connection එක CN කියලා තමයි මෙතන හදාගත්තේ. එහෙනම් CN කියන එක දෙනවා. ඔන්න data adapt එක හරි. ඊළඟට අපිට එන්න ඕන data set එක. දැන් මම මේක දානවා dim ds as data set. එතකොට new data set ඒකේ මේ වරහන් දෙක ඇතුළට දාන්නේ double quotation ඇතුලේ table එකේ නම lecturer TB. ඉතින් ඔන්න ඔය විදිහට ඒ කියන්නේ මෙතන දෙන විස්තර අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි ඔය පියවර තුන තමයි කරන්න තියෙන්නේ මෙතන. ඒ කියන්නේ connection එක SQL connection එක හදන්න ඕන. ඒක නම දීලා මෙතන දීලා තියෙන විස්තර පාවිච්චි කරලා data adapt එක හදන්න ඕන. data adapt එක පාවිච්චි කරද්දී select all from අපේ table එකේ නම සහ අපි හදාගත්තු connection එකේ නම දානවා. ඊළඟට data set එක හදා ගන්න ඕන. එතකොට මෙතන ds as data set new data set එහෙනම් මෙතෙන්ට දාන්නේ අපිට දීලා තියෙන table name එක. ඉතින් ඔන්න ඔය ටික කරගන්න පුළුවන් ඔතනින්. ඊළඟට අපි බලමු ඊළඟ කොටස තියෙන්නේ insert write code segment to insert a record to into database. ඒ කියන්නේ add button එක click කරාම අපි form එකේ පුරවපුව database එකට insert වෙන්න code එක ලියන්න කියන්නේ. ඉතින් අපේ form එක තියෙන්නේ මේ විදිහට අපි දන්නවා දැන්. එහෙනම් අපි බලමු මෙතන lecturer name තියෙනවා. ඉතින් ඒකට මම insert කරන කැලලට කලින් variable ටික තමයි හදාගන්නේ data ටික ගන්න. dim name as string මෙතන lecturer name කියන එක ගන්න name ඒක string කියලා ගන්නවා මොකද ඒක වචනයක් එන්නේ. ඊළඟට nic එකට ඒක text box එකක් තියෙනවා. dim nic as string මොකද nic එකත් string එකක් විදිහට ගන්න පුළුවන් අපිට. ඒක ඊළඟට sex කියන එක තියෙනවා. ඒක මේ radio button දෙකෙන් select කරන එක අනුව ඉතින් mf කියලා හිතමු අපි ගන්නෙ. එහෙනම් dim sex as cha කියන්නේ තනියක් උරක් දාන්න පුළුවන් m හරි f හරි. cha කියන type එකෙන් ඒක ගන්නවා. ඊට පස්සේ status කියන්නේ married හරි single හරි කියලා එන්නේ. එහෙනම් dim status as string ඒකත් වචනයක් නේ. string කියලා ගන්නවා. ඊට පස්සේ age කියන එක මෙතන එන්න ඕනේ අගයක්. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයක්. එහෙනම් age as integer කියලා ගන්නි. ඊට පස්සේ මෙතන ඉන්න උපන්දිනය ඒ කියන්නේ DOB එක date එකක්. එහෙනම් dim DOB as date. ඊළඟට HND course එක මේ list එකෙන් select කරනවා. select කරත් ඒකත් වචනයක් course එක. HND IT හරි HND හරි එහෙම එන්නේ මොකද්ද? ඒක වචනයක්. එහෙනම් dim course as string. ඔන්න ඔය ටික අපි ගන්නවා. එතකොට මේවා කොහොමද අපි අතරම මොකක් හරි දැන් බටන් එක ක්ලික් කරාම මේකේ බටන් ක්ලික් සබ් ප්‍රොසීඩියර් එකක් එනෝනේ. ඒ සබ් එක ඇතුළේනේ අපි ලියන්නේ කෝඩ් එක. ඒ සබ් එක ඇතුලේ ලියවෙන්න ඕන මොනවාද? මෙන්න මේ ෆෝම් එකේ ඒවා මේ වේරියබල් සෙට් එකට ගන්න අවශ්‍ය කරන කෝඩ් එක. එතකොට ෆෝම් එකේ ඒවා මේ වේරියබල් ටිකට ගන්නේ කොහොමද? ඉතින් සබ් එක ඇතුලේ එහෙනම් අපි ලියන්න ඕන name එකට ගන්නවා name සමානයි textbox1.text. ඒක text box එක ගන්නේ. textbox1.text. ඊට පස්සේ nic එකත් එහෙමම ගන්න පුළුවන්. ඒක textbox2 කියලා ගන්නවා. මොකද මේවයි නම් අපිට දීලා නැහැනේ මොනවත්. ඒක හින්දා මම textbox1 textbox2 ඒ විදිහට ගන්නවා. ඊළඟට තව age කියන එකත් ගන්න පුළුවන් textbox එකකින්ම. ඒකත් හැබැයි age එක text එකක් විදිහට ගත්තොත් string එක ගන්න එන්නේ. ඒක cint function එක ඇතුළට දාලා තමයි textbox3.text කියලා ගන්නෙ. මොකද ඒක integer එකක් age එක. සංඛ්‍යාත්මක අගයක් ගන්න ඕනේ. ඒක හින්දා cint වලින් convert කරලා ගන්න සංඛ්‍යාවක් විදියට. හරි. ඔන්න textbox 3 ටික හරි. ඊට පස්සේ අපි බලමු අනිත් ඒවා. මෙන්න DOB එකත් එහෙම ගන්න පුළුවන්. ඒකේ තියෙන date time picker එකක් date time picker 1.text කියලා දැන් මේක cdate function එකෙන් date වලට convert කරලා DOB කියන variable එකට ගන්නි. මොකද ඒක date type එකක් නිසා DOB කියන්නේ. එතකොට ඔන්න ඒකත් හරි. ඊට පස්සේ මේව ගත්තොත් status list box එකක් තියෙන list box dot selected item මෙතනින් select කරන්න තියෙන එක.
ඊට පස්සේ HND course කියන එකට combo box එකක් තියෙන combo box 1.selected item. ඔන්න ওই ටික එහෙම ගත්තා. මේ sex කියන එක මෙතන තියෙන radio button හැබැයි දෙකකින්. මොකද මේවා නම් හැමතිස්සෙම එකක තියෙන අගය ගත්තේ එකකින් තෝරන අගය මොකක් හරි. හැබැයි මෙතන තියෙන දෙකක් radio button. එතකොට අපිට if else එකක් ඕන වෙනවා. if radio button 1 එක button 1 එක කියන්නේ උඩ එක කියලා ගන්නේ 1 check වෙලා ඒක true නම් 1.check true නම් එහෙනම් sex m කියලා ගන්නවා. else if radio button 2 check සමානයි true නම් ඒක f කියලා ගන්නවා. ඒ කියන්නේ උඩ බටන් එක ක්ලික් වෙලා නම් m කියලා ගන්නවා. යට බටන් එක ක්ලික් වෙලා නම් f කියලා ගන්නවා. ඒ කියන්නේ ඒක බලන්නේ button 1 radio button 1.check සමානයි true කියන්නේ ඒක ක්ලික් කරලා තියෙන කියන එක. එහෙම නොවි radio button 2.check කියන්නේ අනිත් එක තමයි. කියන්නේ ඒ අනුව අපි ඔන්න ගත්තා. ඉතින් ඔන්නෝම අගයන් ටික ගන්න එක තමයි මුලින්ම කරන්නේ. හරි. ඊට පස්සේ අපි මේ ටිකනේ තියෙන්නේ. දැන් ඔහොම අගයන් ගන්න ටික අපි සබ් එක ඇතුලේ ලියන්න ඕන. ඊට පස්සේ ලියවෙන කෑල්ල මේක. සබ් එක ඇතුලේම තමයි. කොහොමද? අපි කනෙක්ෂන් එක හදුවනේ cn කියලා. ඒක ඕපන් කරන්න ඕන. cn.open කියලා. මොකද කනෙක්ෂන් එකේ නම තමයි cn. ඊට පස්සේ අපි දානවා මෙන්න මේ වගේ SQL command එක හදන්න ඕන. ඒක මම ගන්නෙ cm SQL කියලා. SQL command කියන එක dim cm SQL as new SQL command. එතකොට අන්නේ cm SQL එකේ connection එක cm SQL.connection සමානයි අපේ connection එකේ නම cn. ඒක දුන්නා. ඊට පස්සේ අපි හදන්න ඕන SQL query එක. SQL query එක හදන්න නම් අපි SQL දැනන් ඉන්න ඕන. ඉතින් මම මෙතන දාලා තියෙන sample විදියට මේකට ගැලපෙන data insert කරන query එකක්. ඒ කියන්නේ insert into අපි දන්නවා මෙහෙමයි හදෙන්නේ කියලා. insert into අපේ table එකේ නම lecturer tb values මම මේ පිළිවෙලට ගත්තේ අර form එකේ පිළිවෙලටම name එකට බලන්න මම මෙතන නිකන් sample එකක් මේ දැම්මේ මේ කෝඩ් එකට ඕන වෙන එක නෙමෙයි. කියන්නේ මෙතෙන්ට එනකන් කෝඩ් එකට ඕන මේක කෝඩ් එකට අදාළ එකක් නෙමෙයි. මම මේ SQL query එක පෙන්නන්න දැම්මේ values මෙන්න name කියන එකට මම මෙහෙම එකක් දැම්මා. nic කියන එකට මෙහෙම එකක් දැම්මා. sex කියන එකට මෙන්න m දැම්මා. m හරිය හරිනේ. status වලට මේක දැම්මා. age කියන එකට දැම්මා. dob එක මෙතෙන් දැම්මා මෙහෙම. මේක හරින අවුරුද්දත් එක්ක එන්න ඕන එකක්. course කියන එකට මෙහෙම දැම්මා. එතකොට බලන්න සාමාන්‍යයෙන් මේ වගේවට අපි SQL වල හදාගන්නේ වාචා වගේ data type නේ. ඒවයි දෙපැත්තේ single quotation දාන්න ඕනේ data එක දෙපැත්තේ. හැබැයි මේ සංඛ්‍යාත්මක ගැන දාන age වගේවා date වගේවට අපි ඒ වගේ single quotation දෙපැත්තෙන් දාන්නේ නැහැ. ඉතින් ඕක SQL වලින් අපි දන්න දෙයක්. දැන් අපේ කෝඩ් එකට මේ පේලියෙන් වැඩක් නැහැ. නමුත් මේ පේලිය කරන විදිය අපිට වැදගත්. මෙතනින් පස්සේ එහෙනම් මොකද කරන්නේ? අපි මේ query එක ලියනවා මෙන්න මෙහෙම. cmsql.command text සමානයි කියලා තමයි query එක ලියන්නේ. cmsql. ඒ කියන්නේ අපේ SQL command එකනේ ඒක. cmsql.command text සමානයි. මෙන්න බලන්න මේ ඩබල් කොටේෂන් එකක් දාලා අපි මේ query එක පටන් ගන්නවා. insert into ඔහම ගිහිල්ලා මේ පැත්තෙන් වරහන වහලා ඩබල් කොටේෂන් එකකින් ඉවර කරනවා. එතකොට මැද තියෙන්නේ කොහමද? මෙන්න මෙතන බලන්න. නම වෙනුවට අපි මේක දාන්න ඕනේ name කියන variable එක. ඒ variable එක දාද්දී මේ දෙපැත්තෙන් single quotation දෙකක් තියෙනවනේ. ඒ දෙක තියෙද්දී ඇතුලෙන් දාන්න ඕන ඩබල් කොටේෂන් දෙකකුයි ඒක මැද n දෙකක් දාලා ඒ දෙකට මැදින් තමයි variable එකේ නම ලියන්න ඕනේ name කියලා. ඊට පස්සේ කමාව දැම්මා. දැන් මෙතන තියෙන ID number එකන්නේ ඒ වෙනුවට මෙන්න දෙපැත්තේ අර mark දෙක තියෙනවා. ඩබල් කොටේෂන් දෙකක් දාලා n දෙකක් දාලා ඒ මැද nic variable එකේ නම. මේකත් එහෙමයි. මෙතනත් එහෙමයි. මෙන්න මෙතන බලන්න. age වල දෙපැත්තේ single quotation දෙකක් දාන්න යන්නේ අපි සංඛ්‍යාත්මක අගයන් වලට. ඉතින් මෙතනත් නෑ එහෙම දෙකක්. කෙලිම double quotation දෙක n mark දෙක මැද ඒකේ නම. date of birth එකටත් නෑ දෙපැත්තේ මේ single quotation දෙකක්. ඒ කියන්නේ මේකේ නැති හින්දා හරිද? හැබැයි course වල
මේකේ දෙපැත්තේ සිංගල් දෙකක් තියෙනවනේ. නම් මෙන්න සිංගල් දෙකක් තියෙනවා. මැදින් ඩබල් එකයි n දෙකක් මැදින් මේව නම. ඒ කියන්නේ අපි මේක ලියන්න ඕනේ මෙන්න මේ කොයරි එකම තමයි අපේ කොයරි එකේ අගය ලියන තැනට කොයරි එකේ තියෙන එහෙම තියෙද්දි මේ අගය ලියන තැනට ඇතුලෙන් ඩබල් කොටේෂන් දෙකක් මැද n මාක් දෙකක් මැද මේ වේරියබල් එකේ නම දාන්න ඕන. ඉතින් එහෙම තමයි අපි කරන්න ඕනේ මේක. ඉතින් ඔන්න සම්පූර්ණ කමාන්ඩ් එක හරි. ඊළඟට මේ කමාන්ඩ් එක රන් කරන්න ඕන. එතකොට ඒ කමාන්ඩ් එක රන් කරන වැඩේට අපි ගන්නවා මොකද්ද? cmsql මේකේ නම .execute none query කියන ෆන්ක්ෂන් එක. ඒක ගත්තා. ඊළඟට da අපේ data adapt එක තියෙනවනේ fill ds කියලා දානවා. ds කියන්නේ data set එක. අපි ඒව කලින් හදාගත්තනේ. ඒ වගේම කනෙක්ෂන් එක ක්ලෝස් කරනවා. කනෙක්ෂන් එක ඕපන් කළා තමයි වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ මේ ටික ලියලා කනෙක්ෂන් ක්ලෝස්. මේ පේලිය නෑ. මේ ටිකත් මම අර කලින් එකෙන් මෙතෙන්ට බලා ගන්න දැම්මේ. එතකොට ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? අපි මේ සබ් ප්‍රොසීජර් එක ඇතුලේ ලියන්න ඕනේ බටන් ක්ලික් එක ඇතුලේ. මෙන්න මේ වේරියබල් ටිකට අගයන් ගන්න විදිය කලින් කතා කරා වගේ ලියන්න ඕන. මෙන්න මේ ටික ලියවෙන්න ඕන. ඉතින් ඔහොම තමයි ඉන්සර්ට් කරන්නේ. ඉතින් මොකක් හරි අපේ ටේබල් එක සහ ෆෝම් එකේ විදිය අනුව මේක වෙනස් වෙනවා. ඉතින් ওই ක්‍රමයට තමයි කොහොම හරි මේක කරන්න ඕනේ. හරි. ඊළඟට අපි බලමු තුන්වෙනි කොටස තියෙන්නේ අප්ඩේට් එකක්. මෙන්න මේ NIC නම්බර් එකට අදාළව අප්ඩේට් කරන්න කියලා තියෙන්නේ. එතකොට විස්තර අප්ඩේට් කරද්දී ඒකටත් අපි දැනගන්න ඕන කනෙක්ෂන් එක ඕපන් කරන්න ඕන. ඊළඟට cmsql as new sql command කියලා අපි command එක හදා ගන්න ඕන. කලින් වගේම තමයි. ඊට පස්සේ ඒකේ කනෙක්ෂන් එක cn කියලා දෙන්න ඕන. cmsql.connection සමානයි cn. ඊළඟට මෙන්න අප්ඩේට් කරන query එක මේක කෝඩ් එකට අදාළ නැහැ. මේක මම අප්ඩේට් කරන විදිය බලා ගන්න දැම්මේ. අප්ඩේට් ටේබල් එකේ නම lecturer db අපි set name එක මේ නමට set කරන්න, sex මේකට set කරන්න, status මේකට set කරන්න, age එක මේකට set කරන්න. එතකොට මේ දාන්නේ බලන්න මේවා මේ single quotation දෙපැත්තේ දානවා, age වගේ වට දාන්නේ නැහැ. dob මේකට set කරන්න, course කියන එක මේකට set කරන්න. කාගේ ඒවද set කරන්නේ? වෙයා NIC equal මෙන්න මෙහෙම. මේ NIC එකට අදාළ කෙනාගේ මේව මේ විදියට set කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔය query එක අර වගේම දානවා cmsql command text එකට මේ query එක. ඉතින් කලින් වගේම මොකද කරන්න ඕනේ? මෙන්න මේ අපි අගේ දාන තැනට double quotation දෙකක් මැද n දෙකක් මැද අදාළ variable එක set කරනවා. set කළා බලන්න වෙයා NIC කියන එකට මම NIC variable එකට ඕනනම් අරන් NIC එකට දාන්න පුළුවන්. නැත්තම් මම කෙලින්ම text box 2 එකේ text එකේ value එක අරගෙන ඒක මේ විදියට දාලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්නෝම අපි කලින් ඒ value එක NIC කියන variable එකට ගන්න ඕන නම් උතන NIC කියන එකට දාන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේකේ කෝඩ් එකට ලියවෙන්නත් ඕනේ මොකද්ද? sub procedure එකේ අර data ටික ගන්න එක හරිනම් ලියන්න ඕන ඇත්තටම. ඒ කියන්නේ මොකද්ද? name සමානයි text box 1.text a set එක මේකෙත් තියෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් මේ විදියට කෝඩ් එක එන්න ඕනේ. ඊළඟට මොකද වෙන්නේ? මේ අප්ඩේට් එකේ මේක රන් කරන්න ඕන cmsql.execute none query කියලා. ඒක රන් කරලා ඊට පස්සේ අප්ඩේට් කැලලා කියනවා වෙනම da.update ඊට පස්සේ data set එක, data adapt එක, data set එක ආපහු fill කියන එක කලිනුත් තිබ්බනේ. ඒක සහ ඊළඟට connection එක close කරන එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕක අරගන්නේ. හරි. ඉතින් එහෙම අපිට අප්ඩේට් කිරීම කරන්න පුළුවන්. ඔතන ඉතින් අර SQL එක මේකට ගන්න විදිය තමයි දැනගන්න ඕනේ. අපි SQL දැනන් තියෙන්න ඕන මේකේ දෙන ඒවා කරන්න. ඊළඟට අපි බලමු ඊළඟ එක first record එක බලන්න තමයි මේකේ දීලා තියෙන්නේ. ඉතින් first record එක බලන්න මොකද කරන්නේ? ඉතින් ඒකේ අපි දන්නවා මෙන්න මෙහෙම sub එකකනේ අපි ලියන්නේ. අතට මම මේ private sub da කියලා මම නමක් දැම්මේ. සාමාන්‍ය ඕක එන්නේ first button එකේ click event එකට හැදෙන sub එක. ඉතින් first button එකේ click event එකේ sub එක මොකක් හරි sub එක ඇතුලේ ලියන්නේ. ඉතින් මේකේ
සාමාන්‍යයෙන් වැඩියම හොඳයි සබ් එකට එළියෙන් මෙන්න මේ වගේ integer n කියලා එකක් හදා ගන්නවා. dim n as integer ඒක සබ් එකට එළියෙන් හදාගන්න එක ලේසි අපිට. ඊළඟට මොකද කරන්න ඕනේ? n සමානයි බිංදුව කියලා දානවා. මොකද පළවෙනි රෙකෝඩ් එකනේ. ඊට පස්සේ මේකේ තියෙනවා මෙහෙම එකක් with කියලා දාන්නේ. with ds කියන්නේ data set එක dot tables ඒකේ වරහන් ඇතුලේ 0 දාන්න ඕන dot rows වලට දාන්නේ මෙන්න මේ n කියන එක. ඒ කියන්නේ බිංදුව තමයි මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ කෙලින්ම මෙහෙම n කියලා එකක් හදාගන්න නැතුව n බිංදුවයි කියලා දෙන්න නැතුව මෙතෙන්ට බිංදුව දැම්මත් හරි. මම n කියන එකට බිංදුව අරන් මෙතෙන්ට බිංදුව මේ නැතුව n කියන එක දාගත්තේ කෙලින්ම මෙතන බිංදුව ලියන්න නැතුව මේ ක්‍රමේ තව ඉස්සරහට ඕන වෙන හින්දා. එහෙම නැතුව ප්‍රශ්නයක් නැහැ. මෙතන n කියන එක හදන්න නැතුව n බිංදුව කියලා ලියන්න නැතුව මෙතන කෙලින්ම බිංදුව ලිව්වත් ගැටලුවක් නැහැ. with එකක් තියෙනවා. එතකොට ඒ with එක මෙහෙන් close වෙන්න ඕන. n with. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? මේ අගයන් ගන්න ඕනේ අනිත් පැත්තට. textbox1.text සමානයි .item මෙන්න මේ එන්නේ සාමාන්‍යයෙන් අර ටේබල් එකේ කොලම් එකේ නම. ඉතින් අපිට ටේබල් එක මොන වගේද කියලා දීලා නැහැ. ටේබල් එකේ කොලම් එකේ නමත් අපි ගමු අර ෆෝම් එකේ තිබිච්ච ටිකේ නම් ටිකමයි කියලා ඒ විදිහට දානවා. ඊට පස්සේ text box 2 එකේ text එක ඔහොම ගන්න පුළුවන් nic කියලා. text box 3 එකේ text එක age කියලා ගන්නවා. age කියන එකෙන් එන අගය ගන්නවා. ඊට පස්සේ date picker ඒකේ date time picker 1 එකේ text එක dob කියන එකෙන් අර ගන්නවා. දැන් අර කලින් කරේ ඒවයි පුරවල තිබිච්ච ටික මෙහාට ගත්ත එක දැන් කරන්නේ database එකේ තියෙන data ටිකෙන් ඒව පුරවන එක. ඒ කියන්නේ සමාන ලකුණු දෙපැත්ත මාරු වෙලා කොහොම හරි අරන් තියනවා අපි. එතකොට combo box එකේ selected item එක course එක තමයි select කරලා දාන්නේ. එතකොට ඔහොම ගන්න පුළුවන්. ඊළඟට හරි. දැන් අපි බලමු තව පොඩි දේවල් ටික මෙතන අඩුයිනේ. ඒ කියන්නේ මොකද්ද? එකක් තමයි sex කියන එක. ඒකට ඒක අඩුයි අනිත් එක අර status කියන එක අඩුයි මෙතන. මොකද ඒක පොඩ්ඩක් වෙනස් විදියකට දාන්න වෙන්නේ. sex කියන එක බලන්න. ඒ කියන්නේ database එකේ ඒ කියන්නේ .item sex කියන column එකේ තියෙන අගේ f නම් radio button 2 එක check කරන්න කියලා කියන්නේ. column එකේ sex කියන column එකේ m නම් radio button 1 එක check කරන්න. හැබැයි මෙන්න මේක ඇල්ලත් මේ width එකයි n width එකයි මැද එන්න ඕනේ. ඊට පස්සේ status එකත් එහෙම එකක් වෙනවා. if status column එකේ තියෙන married නම් list box එකේ married කියන එක select කරන්න. status column එකේ තියෙන්නේ single නම් list box එකේ single select කරන්න. මේක ඇල්ලත් width එකයි n width එකයි අතරේ එන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කෝඩ් එක ලියවෙන්න ඕනේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය ටිකෙන් අපිට එතකොට පේපර් එකේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන් ඔතනින්. හැබැයි ඉතින් පේපර් එකට එන ඔය ටික මේ 2017 ආවේ. නමුත් ඕවා මේද කියලා කියන්න බෑනේ අපිට. ඒකින්ද අපි තව චුට්ටක් බලමු මෙන්න මේක. මම ගන්නවා මෙහෙම. දැන් අපි ගත්තේ කොහොමද රෙකෝඩ් එක බැලුවේ? හරි සබ් එකක් තියෙනවා. මේක බටන් ක්ලික් ඒක සබ් එකක්. මම මෙතන නිකන් වෙන සබ් එකක් දාගත්තා. ඉතින් සබ් එකට උඩින් මම n කියලා ඉන්ටිජර් එකක් ගන්නවා. ඇතුලේ n සමානයි බිංදුව ගන්නවා. එතකොට ඒ වගේම මොකද ෆස්ට් රෙකෝඩ් එක බලන්නනේ මේක කරේ. ඊට පස්සේ width කියලා ඒ කියන්නේ width එකේ අපි දාන්න ඕනේ අපේ data set එකේ නම .table0.rows වල මෙන්න මෙතෙන්ට තමයි මේ n අගය දාන්නේ. මේ බිංදුව දානවා කියන්නේ පළවෙනිම data එක උඩම row එක. එතකොට මෙහෙන් n width එක දානවා. ඉතින් අර මං අර මැද ලියන ඔක්කොම ටික මෙතන දාන්නේ නැහැ. කලින් දැම්ම වගේ ඔක්කොම දාන්න නැතුව මම මෙතෙන්ට කීපයක් ගන්නම් මේ වගේ textbox 1 කියන එක name එකෙන් 2 එකට nic එකෙන් 3 එකට age කියන එකෙන් අරන් ගන්නවා කියලා. ඊටු ටිකත් ඔක මැදට එනවා. ඉතින් කොහොම හරි දැන්
කොහොම හරි ඔන්න ඔහොම පෙන්නන්නත් data තියෙන්න ඕනනේ. හරි නම් ඉතින් අපිට මෙහෙම එකක් කරන්න පුළුවන්. if එකක් දාලා row count එක බිඳුවට වඩා වැඩි නම් ඒ කියන්නේ data set එකේ table 0 වල row count එක බිඳුවට වඩා වැඩි නම් කියන if එකකුයි end if එකකුයි මැද දාලා මෙන්න මේ ටික පෙන්වන්න කියලා හදාගන්න පුළුවන්. ඒක අනිවාර්යම දෙයක් නෙමෙයි. එහෙම data තියෙනවා නම් පෙන්වන්න කියන එක. එතකොට ඊළඟට අපි බලමු මෙහෙම එකක්. ඔය දැන් කොහොමත් කලින් එකම තමයි. first record එක පෙන්වන විදිය. එතකොට අපි last record එක පෙන්වන්නේ කොහොමද? n බිඳුවයි කියලා හරියන්නේ නැහැ. දැන් n කියන එකට දානවා. මේකම තමයි මෙතන n කියන එක බිඳුව කියලා ගත්තොත් තමයි මෙතනට බිඳුව එන්නේ. දැන් last record එක කියන්නේ බිඳුව නෙමෙයිනේ. last record එක කීයද කියන එක තීරණය වෙන්නේ table එකේ row කීයක් තියෙනවද කියන එක අනුව. ඉතින් අපි ඒක හරියට දන්නේ නැහැ. හැබැයි අපිට මෙහෙම කියන්න පුළුවන් n සමානයි ds.table0.rows count -1. row එකේ තියෙන ඒ කියන්නේ row count එකට එකක් අඩු වගේ තමයි අන්තිම එකේ number එක වෙන්නේ. එතකොට මොකද බිඳුවෙන් පටන්ගෙන යන්නේ. row 10ක් තිබුණොත් බිඳුවේ ඉඳලා 9 වෙනකන් යන්නේ. ඒ කියන්නේ එහෙනම් row count එකෙන් එකක් අඩු කරාම අපිට අන්තිම record එකේ අගය ගන්න පුළුවන්. ඒක මෙතෙන්ට දාලා last එක බලා ගන්න පුළුවන්. එහෙනම් first එක බලද්දි n සමානයි බිඳුවයි last එක බලද්දි row count එකෙන් එකක් අඩු කරලා බැලුවාම හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපි බලමු දැන් මොකක් හරි record එකකින් ඉන්නවනම් next එකට previous එකට යන්න එපා. ඉතින් next එකට යන්නේ කොහොමද? ඉතින් අපි දන්නවා මෙන්න මේ ටිකේ මෙහෙම කරන්න පුළුවන්. next එකට යන්න නම් දැන් ඉන්නේ n කියන එකේ නම් n වලගේ එකකින් වැඩි වෙන්න ඕන. එහෙනම් n සමානයි n ධන 1 කියන එක වෙන්න ඕන. එතකොට n සමානයි n ධන 1. හැබැයි n සමානයි n ධන 1 වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේකේ අපිට දාන්න ඕන මෙන්න මේ විදියට. මොකද්ද? if not n ඒ කියන්නේ උපරිම අගයට අන්තිම රෙකෝඩ් එක නෙමෙයි දැනට ඉන්න ඕනේ. මොකද අන්තිම එක නම් තවත් next එකකට යන්න බෑනේ. ඒ කියන්නේ n කියන එක row count එකට එකක් අඩු එක නෙවෙයි නම් තමයි මේක වෙන්නේ. මොකද n කියන එක අන්තිම රෙකෝඩ් එකේම නම් දැනටත් හිටියේ තවත් next එකකට යන්න බෑ. ඉතින් ඒක හින්දා තමයි මේ if එකක් දාන්නේ. එහෙම නැතුව අපිට ප්‍රශ්නයක් නැහැ. දැනට ඉන්නේ මොකක් හරි n එකක නම් ඒකේ අගය එකකින් වැඩි කළා ඊළඟ එක බලා ගන්න පුළුවන්. මේවයි වෙනසක් වෙන්නේ නැහැ. n වල අගය තමයි වෙනස් කරන්නේ. n වල අගය වෙනස් වීමත් එක්ක මේ if එක පොඩ්ඩක් අපි බලනවා. ඉතින් ඒ වගේ in එකෙන් කලින් එකට යන්න මොකද කරන්නේ? ඉතින් දැන් ඉන්නේ n නම් n ට එකක් අඩු කරන්න ඕන. එහෙනම් n සමානයි n-1 කියලා දානවා. එතකොට n-1 වෙන්න නම් එකක් අඩු වෙන්න නම් දැනට ඉන්නේ බිඳුවේ නෙමෙයි. බිඳුවේ නෙමෙයි වෙන්න ඕන. බිඳුවේ හිටියොත් තව එකක් අඩු කරන්න බෑනේ. මොකද ඍණ ගණන් row n නැහැනේ. ඒ හින්දා බිඳුවට වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ n කියන එක බිඳුවට වැඩි නම් විතරක්. එතකොට මොකද වෙන්නේ? අපිට not එකක් එන්නේ නැහැ මෙතන. හරිද? n බිඳුවට වැඩි නම් තමයි මේක වෙන්න ඕනේ. එතකොට මෙතන not එක නැහැ. ඒක වැරදීමකින් දාලා තියෙන්නේ. එතකොට එහෙනම් මොකද වෙන්නේ? ඒ විදිහට අපිට previous එකට යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට මොන හරි data add කරන්න, update කරන්න next එකට previous එකට ඔය විදිහට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේම තමයි delete කරන වගේ වයිදිත් අදාළ SQL query එක තමයි දාන්න ඕනේ. delete from table එක දාලා where ඒ අදාළ command එක අර විදිහටම තමයි. ඒ විදිහින් SQL දන්නෝ නම් ඒ ටික හදාගන්න පුළුවන්. ඉතින් ඔය ටිකෙන් අපිට database එක handle කරන දේ ගැනත් ටිකක් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔය පියවරවල් ටික අපිට ඒ කියන්නේ කනෙක්ෂන් එක හදාගන්න එකයි adapt එක හදාගන්න සහ data set එක හදාගන්න ඕනේ. ඊළඟට අර කිව්වාගේ SQL command හදාගෙන ඒවයින් වැඩ කරන්න, ඒවයි data බලා ගන්න, ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔය විදියට එහෙමනම් program එක හරහා form එකෙන් data
එහා මෙහා ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අපි 2017 පේපර් එකේ ඔක්කොම ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. ඒ වගේම තියරි සමහර දේවල් කතා කරා. ඉතින් ඒකත් එක්ක එහෙමනම් සම්පූර්ණ පේපර් එකක් ඉවර කරව හින්දා මේ රැපිඩ් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් වලට මම ගෙනාපු වීඩියෝස් ටික මෙතනින් නවත්තනවා. ඒ කියන්නේ තවත් වීඩියෝ එකක් මම මේ සබ්ජෙක්ට් එකට දාන්නේ නැහැ. එහෙමනම් මේ ටිකෙන් අපිට පුළුවන් තරමක් කරගන්න පුළුවන්. තව අමතරව නෝට් ටික බලලා පාඩම් කරගත්තා නම් ටිකක් කරගන්න පුළුවන් වෙයි. එහෙමනම් අපි මේකෙන් අන්තිම වීඩියෝ එක මේක මෙතනින් නවත්තමු. අලුත් සබ්ජෙක්ට් එකකින් මොනවා හරි කරන්න තිබුණොත් ඉස්සරහට කරමු.